හරි ආදරණීය දුවේ පුතේ අපි මේ වීඩියෝ මාලාව තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ graphs කියන topic එක සම්බන්ධයෙන් graphs කියන topic එක සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ මාලාව තුළ කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වීඩියෝ series එක හදන්නේ undergraduate IT CS සහ SC කියන subject එක කරන algorithm සම්බන්ධව ආසාවක් දක්වන දරුවන් සඳහා. එතකොට අපි මේ graphs නැත්නම් ප්‍රස්ථාර කියන පාඩමේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ graph එකක් හඳුනගන්නේ කොහොමද අපි spanning graph එකක් නැත්නම් අපි කියනවා අපිට අදාළව spanning tree එකක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ සහ weighted graph එකක් unweighted graph සාශ්‍රිත algorithm මොනවද ඔය දේවල් තමයි අපි මේ වීඩියෝ series එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා graph සම්බන්ධව ඔයාලා දැනගෙන ඉන්න ඕන කරුණු මොනවද simple graph එකක් කියන්නේ මොකක්ද multi graph එකක් කියන්නේ null graph එකක් කියන්නේ මොකක්ද ඔය වගේ ප්‍රධාන බේස් එක. ඒ කියන්නේ අපිට graph සම්බන්ධව ඉගෙන ගනිද්දී අපිට දැනගෙන සිටිය යුතු කරුණු අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ පාඩම වෙන්නේ අද graphs කියන මාතෘකාව. එතකොට අපි graph එක කියලා කියනවා collection of vertices and edges. අපි කියනවා මුළු සහ ධාරවල එකතුවක්. අපිට කියන්න පුළුවන් මුළු සහ ධාරවල එකතුවකට තමයි අපි කියන්නේ graph එකක් කියලා. එතකොට අපි දන්නවා මෙන්න මේ ආකාරයෙන් අපිට තියෙනවා මුළු අපිට තියෙනවා මුළු සහ අපිට මේ ආකාරයෙන් ධාර තියෙනවා. අපි මේ components මේ ආකාරයෙන් යා කරලා තමයි නිර්මාණය කරගන්නේ graph එකක්. අපිට මේ අපි මේවට කියනවා vertices මේවට අපි කියනවා edges. ඕනෑම graph එකක ප්‍රධාන ලක්ෂණය තමයි graph එක නිර්මාණය විය යුත්තේ vertices සහ edges එකතු වෙලා. එතකොට අපි කියනවා edges අනිවාර්යෙන් තිබීම අනිවාර්ය නැහැ. wedges හැම graph එකකම තිබිය යුතුයි කියලා කරුණක් නැහැ. එතකොට අපි null graph කියන concept එකේදී කතා කරනවා edges නැති graphs. edges නැති graph එකක් අපි කියනවා null graph. එතකොට vertices විතරයි තියෙන්නේ. ඒ මතට කිසිම connection එකක් නැත්නම් අපි ඒව කියනවා null graph එකක් කියලා. අපි ඉස්සරහට ඔක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් කියනවා අපි මේ graph කියන මාතෘකාව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි කියනවා simple graph සහ multi graph. simple graph සහ multi graph. එතකොට අපි simple graph එකක් කියලා කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ වගේ. අපි ගන්නවා මෙන්න මේ වගේ graph. මෙන්න මේ වගේ graph අපිට කියන්න පුළුවන් simple graph එකක්. මේකට simple graph එකක් කියන හේතුව තමයි vertices දෙකක් අතර නැත්නම් අපි කියනවා මෙන්න මේ ආකාරයේ මුළු දෙකක් අතර තියෙන්න පුළුවන් උපරිම ධාර ගණන එකයි. මුළු දෙකක් අපි සැලකුවොත් ඒ මුළු දෙක අතර තියෙන්න පුළුවන් ධාර ගණන උපරිම එකයි. එක්ක එකක් තියෙන්න පුළුවන් එක්ක ධාර නැති විය යුතුයි. දැන් අපි මේ අක්ෂ දෙක සැලකුවොත් මේ දෙන්න අතර ධාර නැහැ. මේ දෙන්න අතර ධාර නොමැත. අපිට කියන්න පුළුවන් no edges. මෙයා අතර no edges. මෙයාලා අතර එක ධාරයක් at most one edge. අපිට කියන්න පුළුවන් at most one edge. උපරිමය තියෙන්න පුළුවන් එක ద్వාරයක් පමණයි. අපි simple graph එකකදී නම් අපි දකින ලක්ෂණය තමයි මුළු සහ ద్వාර සැලකුවාම අපිට කියන්න පුළුවන් මුළු අතර තියෙන්න පුළුවන් උපරිම එක ద్వාරයක් පමණයි නම් අපි ඒක කියනවා simple graph එකක්. multi graph එකක් නම් අපි කියනවා nodes දෙකක් අතර නැත්නම් අපි කියනවා vertices දෙකක් අතර මේ ආකාරයෙන් vertices දෙකක් අතර තියෙන්න පුළුවන් one or more edges. මේ one or more edges මේ ආකාරයෙන් තියෙනවා නම් අපි දැන් මේ ධාර දෙක අතර සැලකුවොත් මෙතන තියෙනවා edges දෙකක් නැත්නම් අපිට paths දෙකක් තියෙනවා. නැත්නම් අපි හිතමු මෙහෙම එකක් ඒ edge එකකටම loop එකක් තියෙනවා. loop එකක්. එතකොට මේ වගේ අවස්ථාවනම නම් අපි යා කියනවා multi graph එකක් කියලා. එතකොට අපි මුලින්ම ඉගෙනගත්තු concept එක තමයි graph වර්ග දෙකක් අපිට තියෙනවා simple graph සහ multi graph. simple graph වලදී අපි දැක්කා nodes දෙකක් අතර. දැන් මම මේක ඉස්සරහට පාවිච්චි කරනවා මෙන්න මේ node කියන වචනේ. node කියලා කියන්නේ මම නිතරම vertex එකක් නැත්නම් මුල්ලක්. හරිද? node දෙකක් අතර උපරිමය නැත්නම් at most one edge එකක් තියෙනවා නම් අපි ඒක කියනවා simple graph එකක්. multi graph කියලා අපි හඳුන්වනවා යම්කිසි ආකාරයකින් මුළු දෙකක් අතර එකට වැඩි ධාර ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක කියනවා multi graph එකක් කියලා. එතකොට අපි ඊළඟට දැනගන්න ඕන කරුණ තමයි මොකක්ද මේ null graph එක කියලා කියන්නේ. null graph එකක්. එතකොට අපේ ගාව concept එකක් තියෙනවා null graph කියලා concept එකක්. මෙන්න මේ null graph කියන concept එකේදී අපිට කියන්න පුළුවන් no edges. ධාර නැහැ only vertices. ධාර නැති vertices පමණක් තියෙන ඕනෑම graph එකක් අපි හඳුන්වනවා null graph එකක් කියලා. null graph එකක් අපි ගත්තොත් මෙහෙම අපිට මේ vertices තියෙනවා. අපි හිතමු A B C D
vertices හතරක් අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් nodes හතරක් බලා ගන්න පුළුවන්. but we cannot see any sort of edges. edges කිසිම දෙයක් මෙතන අපිට බලා ගන්න බෑ. එතකොට අපිට මේක කියන්න පුළුවන් null graph එකක්. null graph එකක්. එතකොට අපෙන් කවුරු හරි ඇහුවොත් what is the minimum number of edges between a simple graph. simple graph එකක තියෙන minimum number of edges ගන්න නැත්නම් අවම දාර ගණන කීයද කියලා අපිට පහසුවෙන්ම කියන්න පුළුවන් 0 කියලා. මොකද අපි කිව්වා උපරිමයයි එක තියෙන්න අවශ්‍ය වෙන්නේ. ද්වාර තිබිය යුත්තේ මුළු අතර උපරිමය එකයි. 0 වෙන්න පුළුවන්. අපි දැක්ක මෙතන 0 වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා null graph එක කියන්නේ special scenario එකක් simple graph එකේ. එතකොට අපි එතනදී දැක්ක කිසිම ධාරයක් නැහැ. කිසිම ධාරයක් නැහැ. එහෙනම් අපිට පහසුවෙන්ම කියන්න පුළුවන් minimum number of edges between a simple graph equal to 0. minimum number of edges in a simple graph equal to 0. එතකොට අපෙන් අහුවොත් කවුරුද maximum number of edges in a simple graph. එතකොට maximum number of edges කියනවා නම් අපි දන්නවා මුළු දෙකක් අතර අනිවාර්යෙන් සම්බන්ධතාවයක් තිබීම අවශ්‍යයි. හැම මුළු දෙකක් අතරම එක හෝ කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. එතකොට අපිට ඒක කැල්කියුලේට් කරගන්න පුළුවන් NC2 භාවිතා කරලා. එතකොට මේක සමාන වෙනවා n වාරයක් n ඍණ 1 බෙදීම 2. n වාරයක් n ඍණ 1 බෙදීම 2. එතකොට ඔයාලට මේකට උදාහරණයක් බැලුවොත් අපි හිතමු n කියන්නේ මෙතනදී නෝඩ් සංඛ්‍යාව. අපි හිතමු නෝඩ් සංඛ්‍යාව 2යි නම්. නෝඩ් 2යි නම් අපෙන් ඇහුවොත් උපරිම කනෙක්ෂන්ස් කීයක් තියෙන පුළුවන් කියලාද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් දෙවාරයක් 1 බෙදීම 2. ඒ කියන්නේ අපිට කියනවා එක නෝඩ් එකයි. මේ අපි ලක්ෂ දෙකක් ගත්තොත් අනිවාර්යෙන් සිම්පල් නෝඩ් එක නම් අට්මෝස් උපරිමය තියෙන පුළුවන් එකයි. අපි ගමු නෝඩ් ප්‍රමාණය අපිට තියෙනවා 3ක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ ආකාරයේ නෝඩ් 3ක් තියෙනවා නම් අපිට අහනවා උපරිමය කීයක් තියෙන පුළුවන්ද? එතකොට අපි දන්නවා 3 වැඩි කිරීම n ඍණ 1 කියන්නේ 2 බෙදීම 2. ඒ කියන්නේ අපිට පෙන්නනවා නෝඩ්ස් 3යි මේ අපිට සම්බන්ධ කරන්න පුළුවන් උපරිම ආකාරය වෙන්නේ මෙහෙම. එතකොට අපි කියනවා maximum number of edges තියෙනවා 3ක්. එතකොට ඔයාලට මේ ආකාරයෙන් 4ට 3ක් දාලා බලන්න පුළුවන්. 4 දැම්මොත් අපිට එනවා 4 වාරයක් 3 බෙදීම 2. එතකොට අපිට මෙතන එනවා 3 වරක් 2 6යි කියලා. එතකොට අපිට මෙහෙම ලක්ෂ ගත්තොත් 4ක්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ දෙන්න අපි යා කරා. එතකොට අපිට එනවා සම්පූර්ණ edges සංඛ්‍යාව 6යි කියලා. එතකොට අපිට යම් කිසි simple graph එකකට අදාළව maximum number of edges හොයාගන්න කිව්වොත් අපිට හොයාගන්න ක්‍රමයක් තියෙනවා NC2 කියන ක්‍රමවේදය භාවිතා කරලා. NC2 කියන ක්‍රමවේදය භාවිතා කරලා අපිට හොයාගන්න පුළුවන් maximum number of edges in a simple graph. එතකොට අපි කියනවා අපිට මල්ටි ග්‍රාෆ් එක නම් මේ සූත්‍ර භාවිතා කරන්න බෑ. මොකද අපි කියනවා edges දෙකක් අතර සම්බන්ධතා edges කිහිපයක් තියෙන පුළුවන් vertices දෙකක් අතර. නැත්නම් අපි කියනවා nodes අතර සම්බන්ධතා කිහිපයක් links කිහිපයක් තියෙන පුළුවන්. එතකොට අපිට කියන්න බෑ maximum number of edges ගන්න මෙච්චරයි minimum number of edges ගන්න මෙච්චරයි කියලා. අපිට කියන්න minimum number of edges ගන්න නම් බිඳුව වෙන්න පුළුවන්. හැබැයි ඒක එතකොට මල්ටි ග්‍රාෆ් කියන concept එකේදී issue එකක් වෙනවා. මල්ටි ග්‍රාෆ් එකයි simple graph එකක් වෙන නිසා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ simple graph එකක තියෙන minimum number of edges ගන්න සහ maximum number of edges ගන්න. ඊට පස්සේ අපි කතා කරනවා weighted graph සහ unweighted graph කියන topic එක. weighted graph සහ unweighted. මොකද්ද මේ weighted සහ unweighted graph කියන concept එකේදී අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර weighted graph කියලා කියන්නේ අපි යම්කිසි graph එකක් නිර්මාණය කිරීමෙන් පසුව nodes සහ links නැත්නම් අපි කියන vertices සහ edges සහිතව දාර සහිතව යම්කිසි රාස්තාරයක් නිර්මාණය කරාට පස්සේ මෙන්න මේ edges වලට weight එකක් දෙනවා නම් අපි හිතමු මෙහෙම 3 2 3 4 5. ඒ කියන්නේ මේ යම්කිසි මුළු දෙකක් අතර පවතින ద్వාරයකට අපි weight එකක් ලබා දෙනවා. ඒකේ දිගක් නැත්නම් අපිට කියමු පාත් එකකට දිගක්. අපි මේක පාත් එකක් කියලා හිතමු. මේක අපි හිතමු ලක්ෂ දෙකක්. මේ අපි හිතමු ලක්ෂ දෙකක්. අපි හිතමු මේ ඇවිල්ලා කොළඹ, මේ ඇවිල්ලා ගාල්ල, මේ ඇවිල්ලා මාතර, මේ ඇවිල්ලා නුවර. අපි හිතමු මෙන්න මේ ලක්ෂ දෙක අතර කොපමණ කිලෝමීටර් ගණනක් තියෙද? අපිට කියන්න පුළුවන් මේ වගේ උදාහරණයක්. එතකොට යම්කිසි ආකාරයකින් graph එකක edge එකකට weight එකක් දෙනවා නම් අපි ඒක හඳුනනවා weighted graph. අපි කියනවා ඒක weighted graph එකක් කියලා. මොකක්ද? යම්කිසි vertices දෙකක් අතර පවතින edge එකකට යම්කිසි weight එකක් නැත්නම් යම්කිසි quantity එකක් numeric quantity එකක් දෙනවා නම් අපි යා කියනවා weighted graph එකක්. එතකොට අපි කලින් කතා කරපු වගේම මේ ආකාරයට weight එකක් නැති ඕනෑම graph එකක් අපි කියනවා unweighted graph. අපිට කියන්න පුළුවන් no weights.
මේ දාර සඳහා අපිට weight එකක් අපි පෙන්눔 කරන්නේ නැහැ. දැන් මෙතන නම් අපිට බලා ගන්න පුළුවන් මේ අපිට weights තියෙනවා. බරක් තියෙනවා. දිගක් තියෙනවා. එතකොට අපිට මේවා කියන්න පුළුවන් weighted graph එකක්. unweighted graph එක නම් අපිට බලා ගන්න පුළුවන් no weights. එතකොට මේක ප්‍රධාන concept එකක් අපිට අවශ්‍ය වෙන ඉස්සරහට numeric value solve කරගෙන යද්දී. එතකොට අපි ඊට පස්සේ කතා කරන්න යන මාතෘකාව තමයි spanning tree. spanning tree. මෙන්න මේ මාතෘකාව ගොඩක් වැදගත් මාතෘකාවක්. මොකද අපි ඉස්සරහා algorithm සියල්ලම නිර්මාණය කරන්නේ මෙන්න මේ spanning tree කියන concept එකත් එක්ක. අපි බලන්න යනවා කොහොමද අපි minimum spanning tree එක හොයාගන්නේ. ඊට පස්සේ MST කියලා අපි හඳුන්වන්නේ ඒක. ඊට පස්සේ spanning tree concept එක මොනවද, අපිට තියෙන algorithms මොනවද, අපි ඔය සියලුම දේවල් ඉස්සරහ වීඩියෝ වලදී එකින් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බලමු මොකද්ද මේ spanning tree කියන concept එක. මොකද්ද මේ spanning tree කියලා කියන්නේ? එතකොට අපි කියනවා spanning tree කියලා කියන්නේ minimum number of edges that can be present in a graph to build a connected graph. මොකක්ද මේ කතාව? මොනවද මේකේ කිව්වේ? අපි කියනවා minimum number of edges. minimum number of edges that can be presented in a graph to build a connected graph. build a connected graph. මොකද්ද මේ connected graph කියලා කියන්නේ? connected graph කියලා කියන්නේ ඕනෑම vertex එකක ඉඳලා තවත් vertex එකකට නැත්නම් අපිට එක node එකක ඉඳන් තවත් ඕනෑම node එකට යන්න path එකක් තියෙන්න අවශ්‍යයි connected graph එකක් නම්. connected graph එක නම් එක ලක්ෂයක සිට තවත් ලක්ෂයකට යන්න කොහෙන් හරි අපිට path එකක් තියෙනවා නම් අපි මේ path එකත් එක්ක තියෙන graph එක කියනවා connected graph එකක් කියලා. ඒතර අපි spanning tree එකකදී බලන්නේ minimum number of edges. අවම edges ගාන තමයි අපි හොයන්න යන්නේ. අවම edges ගාන තමයි අපි හොයන්න යන්නේ. අපිට අවශ්‍ය වන spanning tree එකක් නිර්මාණය කර ගැනීම සඳහා. spanning tree එකක් නිර්මාණය කර ගන්නවා කියලා කියන්නේ minimum number of edges. දාර කීයක් අවශ්‍යද සම්පූර්ණ connected graph එකක් නිර්මාණය කිරීම සඳහා. මේක ඔයාලට පොඩ්ඩක් අපහැදිලි ඇති. අපි ගමු මෙහෙම උදාහරණයක්. අපේ ගාව තියෙනවා මෙන්න මේ ආකාරයේ graph එකක්. අපි හිතමු මේක A B C D කියලා අපිට nodes හතරක් තියෙනවා. මේ nodes හරහා තියෙනවා සම්බන්ධතා කිහිපයක්. ඔයාලට පේනවා මෙතන තියෙන එක සම්බන්ධතාවය, මෙතන තියෙනවා එකක්, මෙතන තියෙනවා එකක්, මෙතන තියෙනවා එකක්, මෙතන තියෙනවා එකක්, මෙතන තියෙනවා එකක්. කියන්නේ සම්පූර්ණ edges 6ක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ spanning tree එක නිර්මාණය කරනවා කියන එකේ තේරුම වෙන්නේ spanning tree එක නිර්මාණය කරනවා කියන එකේ තේරුම වෙන්නේ අපිට එක ලක්ෂයක සිට අනිත් ඕනෑම ලක්ෂයට යන ආකාරයට path එකක් නිර්මාණය වෙන්න ඕන. ඒ කියන්නේ connected graph එකක් නිර්මාණය වෙන්න ඕන. දැන් අපිට මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මෙහෙම අඳින්න පුළුවන්. අපි ඇන්දොත් මෙහෙම. අපිට දෙනවා A B C D. එතකොට අපි මෙතන ඉඳන් ගත්තොත් අපිට මේ ඕනෑම ලක්ෂයක ඉඳන් තවත් ඕනෑම ලක්ෂයකට ගමන් කරන්න පුළුවන්. A සිට B ගත්තොත් A සිට B හරහා මේ පාත් එක යන්න පුළුවන්. A සිට C හරහා මේ පාත් එක යන්න පුළුවන්. A සිට D හරහා මේ පාත් එක යන්න පුළුවන්. අපි තමු D to B මෙයාට යන්න පුළුවන්. මෙතන ඉඳන් A ට ගියා A සිට B දක්වා. ඒ කියන්නේ ඕනෑම ලක්ෂ දෙකක් අතර ඕනෑම nodes දෙකක් අතර ගමනය සඳහා නැත්නම් අපිට පුළුවන් ගමන් කරන්න නැත්නම් traverse කරන්න අපිට පාත් එකක් තියෙනවා නම් අපි ඒක කියනවා connected graph එකක්. එතකොට අපි මේ graph එකම මෙහෙම අඳින්නත් පුළුවන්. අපි හිතමු මෙන්න මේ edges අපි භාවිතා කරන්නේ. A B C D. මේ vertices අතර ගමන් කරන්න අපි මේ edges ටික විතරයි භාවිතා කරන්නේ. එතකොට අපිට මේකත් කියන්න පුළුවන් එක spanning tree එකක්. එක spanning tree එකක්. එතකොට අපි බලන්න අවශ්‍යයි මෙන්න මේ ආකාරයේ දීලා තියෙන spanning tree එකකට අදාළව අපි කොහොමද spanning trees ගණන හොයාගන්නේ. spanning trees ගණන කීයද කියලා හොයා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේකෙදි භාවිතා කරනවා labeled graph එකක්. labeled graph එක කියලා කියන්නේ මෙන්න මේ edges වලට අදාළව vertices වලට අදාළව නැත්නම් මේ nodes වලට අපි label එකක් දෙනවා. A B C D වගේ අපිට කැමති නමක් දෙනවා. එතකොට අපි ඒක කියනවා label graph එකක් කියලා. every node is given label. එතකොට අපි මේ label graphs එක තමයි මේ කතාව අපි ඉස්සරහට කරගෙන යන්නේ. මොකද නැත්නම් අපිට තරමක් දුරට අපහසු වෙනවා හරියටම දේවල් ටික configure කරගන්න. එතකොට node එකක් තියෙද්දි අපිට naming convention සහ අපිට හඳුනා ගැනීම පහසු වෙන නිසා අපි භාවිතා කරනවා label graph එකක් මේ theory කොටස් ගැන කතා කරගෙන යද්දි. එතකොට අපිට දීලා තියෙනවා නම් අපි කතා කරපු ආකාරයේ completed graph එකක්. අපි හිතමු අපිට තියෙනවා completed graph එකක්. එතකොට සම්පූර්ණ number of edges සියල්ලම තියෙනවා නම් අපි හිතමු maximum number of edges තියෙන graph එකක්. නැත්නම් අපි කියනවා complete graph එකක් නම් අපි කොහොමද
ST නැත්නම් අපි කියනවා spanning trees ගාන හොයාගන්න. spanning trees ගාන හොයාගන්න ක්‍රමය තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම තියරි කොටස් දෙකක් ගැන කියන්න. මෙන්න මෙහෙම තියරි කොටස් ගැන දෙකක් ගැන කියන්න පුළුවන්. ඒතර පළවෙනි එක තමයි ඔයාලා දැනගන්න ඕන අපිට දීලා තියෙනවා නම් යම්කිසි graph එකක් n කියලා vertices සංඛ්‍යාවක් තියෙන graph එකක් n vertices graph එකක් තියෙනවා නම් ඒ graph එකේ නිර්මාණය කරන ඕනෑම spanning tree එකක n-1 edges තිබිය යුතුයි. මොකද්ද පළවෙනි කරුණ? n vertices තියෙන ඕනෑම graph එකක n-1 edges තිබිය යුතුයි. දැන් ඔයාලට උදාහරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙතන තියෙනවා අපිට vertices 1 2 3 4ක්. ඒ vertices 4ත් එක්ක connected graph එකක් නිර්මාණය වෙන්න නම් අඩු ගානේ edges මේ 3ක් තිබිය යුතුයි. අනිවාර්යෙන් edges 3ක් තිබිය යුතුයි. මේ 1යි 2යි 3යි. අපි ගත්තොත් මෙහෙම තියෙනවා අපිට graph එකක්. අපිට මේක කියන spanning tree එකක් හදන්න. එතකොට අපි දන්නවා මෙහෙම නිර්මාණය කරගත්තා නම් හරි. අඩු ගානේ n vertices තියෙනවා නම් අපි හිතමු 3යි නම් අඩු ගානේ edges දෙකක් අපිට අවශ්‍ය වෙනවා spanning tree එක නිර්මාණය කරන්න. අඩු ගාන නෙමෙයි අනිවාර්යෙන් edges n-1 ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අපේ final spanning tree එක නිර්මාණය කරගන්න. එතකොට දෙවෙනි කරුණ පළවෙනි කරුණ අපි කියව n vertices නම් graph එක n-1 edges අවශ්‍යයි spanning tree එක represent කරන්න connected graph එක නිර්මාණය කරන්න. දෙවෙනි කරුණ අපි කියනවා අදාළ දීලා තියෙන graph එක completed graph එකක් නම් completed graph එකක් නම් අපිට නිර්මාණය කරගන්න පුළුවන් සම්පූර්ණ spanning trees ගාන සම්පූර්ණ spanning trees ගාන අපිට කියන්න පුළුවන් n/n-2 n/n-2 මේක එක්ස්පොනන්ට් එකත් එක්ක යන්නේ n/n-2. එතකොට මේ complete graph එක කියලා කියන්නේ සියලුම nodes අතර යම්කිසි edge එකක් තියෙනවා නම් සියලුම nodes අතර අනිවාර්යෙන් edge එකක් තියෙන්න අවශ්‍යයි. එහෙම graph එකක් නම් අපිට දීලා තියෙන්නේ නැත්නම් අපිට complete graph එකක් නම් අපිට දීලා තියෙන්නේ අපිට නිර්මාණය කරගන්න පුළුවන් සම්පූර්ණ nodes ගානත් එක්ක සාපේක්ෂව spanning trees ගාන වෙන්නේ n/n-2 කියන spanning trees ගාන. එතකොට අපිට උදාහරණයක් ගත්තොත් මෙහෙම අපි හිතමු අපිට තියෙනවා මෙන්න මේ ආකාරයේ graph එකක්. දැන් අපි දන්නවා මේකේ nodes ගාන 3යි. එතකොට මේකේ සම්පූර්ණ graph එකක් අපිට පේනවා හැම ලක්ෂ දෙකක් අතරම අපි ගත්තොත් ABC කියලා මේ ලක්ෂ දෙක අතර edge එකක් තියෙනවා. මේ ලක්ෂ දෙක අතර edge එකක් තියෙනවා. මේ ලක්ෂ දෙක අතර edge එකක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ complete වෙච්ච මේක graph එකක්. එතකොට මේ graph එකේ නිර්මාණය කරගන්න පුළුවන් spanning trees ගාන අපිට හොයන්න කිව්වොත් අපිට මේක දාන්න පුළුවන් මේ සූත්‍රයට 3 වාරයක් 3/2. ඒ කියන්නේ 3/2 කියන්නේ 1යි 3 වරක් 1 කියන්නේ 3යි. කියන්නේ අපිට මේකේ graph spanning trees 3ක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ දන්න දේවල් මේ 1යි අපිට මෙහෙම නිර්මාණය කරගන්න පුළුවන් A B C නැත්නම් අපිට නිර්මාණය කරගන්න පුළුවන් මෙහෙම එකක් A B C නැත්නම් අපිට නිර්මාණය කරගන්න පුළුවන් මෙහෙම graph එකක් A B C. එතකොට ඔයාලට පේනවා පළවෙනි අපි දැකපු නියමය success n vertices නම් vertices 3යි නම් අනිවාර්යෙන් spanning tree එකේ edges දෙකක් තිබිය යුතුයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ අඩු ගන්න edges දෙකක් හරි තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි ඊළඟ rule එක කතා කරා completed graph එකක් නම් n/n-2 අපි කියනවා ST අපිට නිර්මාණය කරගන්න පුළුවන් spanning tree නිර්මාණය කරගන්න පුළුවන් යම්කිසි ආකාරයකින් graph එක අපි කියනවා complete graph එකක් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අදාළ spanning trees ප්‍රමාණය n/n-2 වලට වඩා අඩුයි. එතකොට මතක තියාගන්න ඕන කරුණක් graph එක if graph is not a complete graph අපි කියනවා graph එක complete graph එකක් නෙමෙයි නම් අපි කියනවා number of spanning trees අඩුයි n/n-2 n කියන්නේ මෙතනදී number of nodes කියලා අපිට කියන්න පුළුවන් n/n-2 වලට වඩා number of ST නැත්නම් spanning trees ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේක key factor එකක් ඔයාලා මතක තියාගන්න ඕනේ. දැන් ඔයාලට මේකට apply කරලා බලන්න පුළුවන්. සූත්‍ර කිහිපයක් මේවට apply කරලා බලන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම එකක්. අපිට තියෙනවා complete graph එකක් edges 4ක. complete graph එකක් තියෙනවා
sorry vertices 4ක complete graph එකක් තියෙනවා. ඒතර ඔක්කොම edges තියෙනවා 1 2 3 4 5 6ක්. edges 6ක්. එතකොට අපිට මේකේ තියෙන ST ප්‍රමාණය නැත්නම් spanning trees නිර්මාණය කරගන්න පුළුවන් spanning trees ප්‍රමාණය හොයන්න කිව්වොත් අපිට දාන්න පුළුවන් n into n minus 2 කියන equation එකට. ඒතර n into n minus 2 කියන්නේ 4 into 4 ඍණ 2. ඒ කියන්නේ අපි දන්නවා 16යි. ඒ කියන්නේ spanning trees මෙතනදී 16ක් නිර්මාණය කරගන්න පුළුවන් විවිධ ආකාරයේ connected graphs නැත්නම් එකිනෙකට connect වෙලා තියෙන graph 16ක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න අවශ්‍යයි. complete graph එකක් නම් ඔයාලට n into n minus 2 කියන සූත්‍රය භාවිතා කරලා ඔයාලට අවශ්‍ය වන නැත්නම් නිර්මාණය කරගන්න පුළුවන් spanning trees ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒතකොට අපි මේ දැන්ට කතා කරපු හැමදේම කතා කරේ weight එකක් නැතුව unweighted graph සඳහා පමණයි. unweighted graph සඳහා පමණයි. අපිට weighted graph කියන concept එකට ආපු ගමන් අපිට මෙතනදී හොයන්න වෙනවා minimum spanning tree එක. ඒ කියන්නේ අඩුම ධාවනයකින් නැත්නම් අඩුම පාත් එක ඔස්සේ තමයි අපි මාර්ගය නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි කතා කරා complete graph එකට අදාළව කොහොමද ST ප්‍රමාණය නැත්නම් spanning trees ප්‍රමාණය නිර්මාණය කරගන්නේ කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා algorithm එකක් Kirchhoff algorithm. Kirchhoff algorithm එක. මෙන්න මේ Kirchhoff algorithm එක තමයි අපි භාවිතා කරන්නේ incomplete graph එකක. නැත්නම් අපි කියනවා incomplete graph එකක තියෙන spanning trees ප්‍රමාණය maximum spanning trees ප්‍රමාණය හොයාගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ Kirchhoff algorithm එක. Kirchhoff algorithm එක. ඒතකොට Kirchhoff algorithm එක මම මේ වීඩියෝ එකේදීම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක බහුලව papers වල අහන කොටසක් නෙමෙයි. ඒ වුණාට ඔයාලට අපි කියනවා unweighted graph එකක් දුන්නට පස්සේ යම්කිසි ආකාරයකින් හොයාගන්න කිව්වොත් maximum ST ප්‍රමාණය නැත්නම් spanning trees ප්‍රමාණය එතකොට ඔයාලට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ algorithm එක. එතකොට බලමු Kirchhoff algorithm එක අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපි හිතමු මට දීලා තියෙනවා මෙන්න මේ වගේ graph එකක්. මගේ ගාව තියෙන 1 2 3 4 edges 1 2 3 4 5. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ graph එකක් අපිට දීලා තියෙන්නේ සම්පූර්ණ nodes ප්‍රමාණය 4යි නැත්නම් vertices ප්‍රමාණය 4යි edges තියෙනවා අපිට 1 2 3 4යි 5ක් vertices 5යි nodes 4යි vertices edges vertices නැත්නම් nodes 4යි edges අපිට දීලා තියෙනවා 5ක්. එතකොට අපි දන්න කරුණ තමයි මෙතනදී nodes 4ක් කියන්නේ edges 5ක් කියන්නේ අපි දන්නවා මේක complete graph එකක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක complete graph එකක් වෙනවා නම් මෙන්න මෙතනට එන්න අවශ්‍යයි තව එක ద్వාරයක්. එතකොට ඒ කියන්නේ මේක ඇවිල්ලා incomplete graph එකක්. incomplete graph එකක්. ඔන්න ඔය වගේ අවස්ථාවකදී අපිට හොයාගන්න වෙනවා number of spanning trees. spanning trees ප්‍රමාණය හොයාගන්න වෙන මේක complete වුණා නම් අපිට n වාරයක් n-2 algorithm එක දාලා equation එක දාලා අපිට හොයාගන්න තිබ්බා spanning trees ගන්න. හැබැයි මේකෙදී ඒ algorithm එක පාවිච්චි කරන්න බෑ. අපි කිව්වා incomplete graph එකක් නම් අනිවාර්යෙන් n into n-2 වලට වඩා අනිවාර්යෙන් අඩු වෙන්න අවශ්‍යයි spanning trees ගන්න. එතකොට ඒකට තමයි අපි මේ Kirchhoff algorithm එක භාවිතා කරන්නේ. එතකොට Kirchhoff algorithm එකේ ඔයාලා මුලින්ම කරන්න ඕන කරුණ තමයි මෙන්න මේ ආකාරයට අපි නිර්මාණය කරගන්න අවශ්‍ය matrix එකක්. අපි නිර්මාණය කරගන්නවා මෙන්න මේ edges සලකලා මේ ආකාරයට matrix එකක් නිර්මාණය කරගන්නවා. එතකොට අපි මෙතනදී නිරූපණය කරනවා යම්කිසි ద్వාර දෙකක් අතර නැත්නම් අපි යම්කිසි නෝඩ් දෙකක් අතර ద్వාරයක් පවතිනවා නම් අන්නේ ద్వාරය එක ලෙසත් ద్వාර පවතින්නේ නැත්නම් අපි කියනවා ద్వාර පවතින්නේ නැත්නම් අපි ඒක බිඳුව ලෙසත් පෙන්눔 කිරීමක් සිදු කරනවා. යම්කිසි ඕනෑම vertices දෙකක් අතර edge එකක් පවතිනවා නම් එක ලෙසත් edge එකක් නොපවතිනවා නම් අපි බිඳුව ලෙසත් මුලින්ම අපි matrix එකක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒතකොට අපිට මෙතනදී පේනවා අනිවාර්යෙන් diagonal එකේ බිඳුව වැටෙන්නේ. මොකද ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් අනිවාර්යෙන් නැහැ. එකේ සිට එකට පාත් එකක් නැහැ. ඒතකොට අපි අනිත් ඒවා බැලුවොත් අපි බැලුවොත් එකේ සිට දෙකට පාත් එකක් නැහැ. එහෙනම් එකේ සිට දෙකට පාත් එකක් නැහැ. අනිත් හැම ලක්ෂ වලටම අපිට බලා ගන්න පුළුවන් පාත් එකක් තියෙනවා. අපි මේ තියෙන පාත් සියල්ලම එකෙන් replace කරගන්න එක කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනදී 1 සහ 2 අතර විතරයි graph එකේ ద్వාරයක් නැත්තේ edge එකක් නැත්තේ. එතකොට ඒක අපි නිරූපණය කරනවා බිඳුවෙන් නිරූපණය කරා. ඊට පස්සේ අපි දන්නවා diagonal එකේ අපි දැක්කා 1 සහ 1ට 2 සහ 2ට 3 සහ 3ට සහ 4 සහ 4 කියන edges වලට අපිට ලක්ෂ නැහැ. ඒක නිසා අපි ඒකට දා ගන්නවා බිඳුව. ඊට පස්සේ
ද්වාර තියෙන ඒවා සලකලා අපි ඒකට ඇප්ලයි කරගන්නවා එකේ ඒවා ටික අපි ඇප්ලයි කරගන්නවා. එතකොට අපිට ඊට පස්සේ මේ graph එක අපි කන්වර්ට් කරගන්න යනවා තවත් graph එකකට. ඒ graph එක කන්වර්ට් කරගන්න නම් අපිට තියෙනවා rules කිහිපයක්. එතකොට අපි මේ මෙතනදී මේක මාරු කරද්දී පළවෙනියට කරන දේ තමයි diagonal zeros ටික. diagonal zeros අපි replace කරනවා degree of the node. පළවෙනි එක අපි කරන්න ඕන diagonal zeros. මෙන්න මේ diagonal zeros ටික අපි node එකේ degree එකෙන් replace කරනවා. අපි degree එක කියලා කියන්නේ අදාළ node එකේ තියෙන අදාළ node එකට සම්බන්ධ වෙලා තියෙන දාර ප්‍රමාණයට. දැන් අපි මේක ගත්තොත් මෙයාට තියෙනවා සම්බන්ධ වෙලා දෙකක්. එතකොට මෙයාගේ degree එක 2යි. මෙයා ගත්තොත් මෙයාගේ degree එක 3යි. එතකොට අපිට කියන්න පුළුවන් යම්කිසි නෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන දාර ප්‍රමාණය යන අපිට කියන්න පුළුවන් මොකක්ද ඒකේ ඩිග්‍රී එක කියලා. ඒතර පළවෙනි කරුණ අපි ඩයගනල් එක රීප්ලේස් කරනවා degree of the node. අපි දෙවෙනි එක අපි කරනවා non diagonal ones are replaced with -1. එතකොට non diagonal කියන්නේ දැන් මේ diagonal එකේ නොවන අනිත් ඕනෑම එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. diagonal එකේ නොවන ඕනෑම අනිත් කොටස් ගැන. ඒ කියන්නේ මෙයා සහ මෙන්න මේ ත්‍රිකෝණය. හරිද? එතකොට එතනදී අපි කියනවා non diagonal ones are replaced with -1. non diagonal ones are replaced with -1. මේ 1 කියන හැම එකක්ම අපි replace කරනවා -1 එකෙන්. -1 එකෙන් replace කරනවා. තුන්වෙනි එක අපි කරන්නේ non diagonal zeros අපි replace කරනවා 0 එකෙන්ම. 0 එකෙන්. ඒ කියන්නේ අපි ඒකේ කිසිම වෙනසක් සිදු කරන්නේ නැහැ. එහෙනම් අපි මේ graph එක සැලකුවොත් අපිට මේ කියන concepts ටික දැම්මොත් අපිට එනවා මේ වගේම graph එක 1 2 3 4 matrix එකමයි 1 2 3 4. එතකොට අපි මොකද කරන්නේ diagonal zeros ටික replace කරන්න අවශ්‍යයි degree of the node. එතකොට අපේ 1 කියන එකේ degree එක 2යි, 1 කියන එකේ degree එක 2යි, 2 කියන එකේ degree එක 1යි 2යි. මේ අපිට පේන්නේ 2යි තියෙන්නේ. 2යි 3 කියන එකේ 4 කියන එකේ දෙකේම අපිට තියෙනවා 3 3. ඒ කියන්නේ nodes 3 3 සම්බන්ධ වෙලා තියෙන edges එක. එතකොට අපිට 2 2 3 3 කියලා දාගන්න පුළුවන් අපේ diagonal zeros වලට අදාළව degree එක apply කරගත්තා. ඊට පස්සේ අපි කියනවා non diagonal ones are converted into -1. මේ ඔක්කොම අපි -1 බවට පරිවර්තනය කරා. මේක -1 කරා, මේක -1 කරා, මේක -1 කරා, මේක -1 කරා, මේක -1 කරා. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් මෙයා -1, මෙයා -1, මෙයා -1, මෙයා -1, මෙයා -1. මොකද මේ ඔක්කොම එක ඒවා අපි -1 බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අපිට ඉතින් තියෙන non diagonal zeros. diagonal එකේ නොවන zeros ඒ ඔක්කොම මේ විදිහටම අපිට තියන්න අවශ්‍යයි. ඔන්න අපි නිර්මාණය කරගත්ත intermediate graph position එකක්. intermediate graph position එකක් නිර්මාණය කරගත්ත අපිට කියන්න පුළුවන් මේක intermediate matrix එකක් කියලා. අපි මෙන්න මේ matrix එක පාවිච්චි කරලා තමයි අපි හොයාගන්න යන්නේ මේ graph එකේ තියෙන maximum spanning trees ගාන. මේකට ඔයාලා apply කරන්න ඕන cofactor කියන concept එක. ඔයාලා මෙන්න මේ graph එකට cofactor එක හෙව්වනම් ඔයාලට හොයාගන්න පුළුවන් අපි කියනවා අදාළ graph එකේ තියෙන maximum spanning trees ගාන. එතකොට මේකේ ඔයා හිතන්න ඔයා apply කරනවා මෙන්න මේ cofactor for 1 1 එක කියන එකට cofactor එක දානවා නම් ඔයා එතකොට මේක හෝල් කරගෙන මෙන්න මේ කොටසට තමයි ඔයා cofactor එක apply කරන්න අවශ්‍ය වෙන්නේ. මම මේක කතා කරන්න යන්නේ cofactor එක හොයන්නේ කොහොමද කියලා. එතකොට අපි මේක apply කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ඔයාලා මේක ගැන idea එකක් ඔයාලට නැත්නම් අනිවාර්යෙන් maths lessons වල තියෙන cofactor එක graph වලට අදාළව apply කරන ආකාරය බලන්න. එතකොට මේකට ඔයාලා cofactor එක දැම්මොත් ඔයාලට answer එක බලා ගන්න පුළුවන් 8 කියන answer එක generate කරගන්න පුළුවන්. cofactor එක දැම්මොත් ඔයාලට 8 කියන answer එක නිරූපණය කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රස්ථාරයට අදාළව. ඒ කියන්නේ ඔයාලට maximum spanning trees ගාන 8යි කියලා නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි මේ algorithm එකේදී කතා කරේ Kirchhoff algorithm එකේදී කතා කරේ completed නොවන graph එකක්. incomplete graph එකක maximum spanning trees ගාන හොයාගන්නේ කොහොමද? එතකොට එතනදී අපි කතා කරා ක්‍රමවේදය diagonal zeros අපි replace කරනවා degree of the node. ඊට පස්සේ non diagonal ones are replaced with -1.
non diagonal zeros are replaced with 0. ඊට පස්සේ අපි cofactor එක හොයන එකක් කරන්නේ. එතකොට එක ලක්ෂයක් අපි හෝල්ඩ් කරගෙන අනිත් කොටසට අපි cofactor එක apply කිරීමක් සිදු කරනවා. එතකොට මේකේ cofactor එක apply කරන විදිය වලට අනිවාර්යෙන් බලන්න වෙනවා කොහොමද කරන්න කියලා. එතකොට සාමාන්‍ය cofactor එක apply කරනකොට ඔයාලට මේක හෝල්ඩ් කරගෙන ඔයාලා මෙන්න මෙතන ගුණිතයක් සිදු කරනවා. ඊට පස්සේ මේක හෝල්ඩ් කරගෙන මේ දෙන්න අතර ගුණිතයක් කරනවා. මෙයා හෝල්ඩ් කරගෙන මෙන්න මෙයාට cofactor එක apply කරනවා. එතකොට ඔයාලට AV සාමාන්‍යයෙන් දෙක වැඩි කිරීම 9 ඍණ 1 ඍණ 1 වාරයක් ඍණ 3 ඍණ 1 ඍණ 1 වාරයක් එක්වරක් 1 ධන 3. එතකොට ඍණ වාරයක් ඍණ 3 එන්නේ. එතකොට එතන ධන 3ක් එනවා. ඒක සම්පූර්ණ සුළු කරොත් ඔයාලට එනවා 8 කියන පිළිතුර. එතකොට cofactor එක හොයන විදිහ අනිවාර්යෙන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට maths කියන පාඩම් වල. එතකොට ඒ factor එකම තමයි දාන්න ඕන මෙතනට. ඒ ගණිත සුළු කිරීමම තමයි දාන්න ඕන. එතකොට ඔයාලට ඒ ගාන සුළු කරොත් නැත්නම් expression එක සුළු කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් 8 කියන පිළිතුර තමයි මෙතනදී නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ maximum spanning trees ප්‍රමාණය ඔයාලට කියන්න පුළුවන් 8යි කියලා. එතකොට මෙච්චර කල් අපි කතා කරේ මේ හැම දෙයක්ම කතා කරේ මේ හැම දෙයකටම අපිට බේස් උනේ non weighted graph එකක්. weight එකක් නැති graph එකක් තමයි මේ හැම දෙයකටම අපි බේස් කරගත්තේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන හැම algorithm එකක්ම අපි කතා කරන්න යන්නේ weighted graph කියන concept එක පාවිච්චි කරලා. weighted graph කියන concept එක පාවිච්චි කරලා. ඒ කියන්නේ අපිට එතනදී මෙන්න මේ වගේ graph එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ graph එකක් හම්බ වෙනවා. අපි හිතමු අපිට තියෙනවා මෙන්න මේ වගේ graph එකක්. A B C D graph එකක්. මෙයාලට දීලා තිනවා weight 10 20 30 40 50 60. එතකොට මේ වගේ graph එකක් අපි නිර්මාණය කරද්දී අපිට මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන් spanning trees කිහිපයක්. අපි හිතමු අපිට එක spanning tree එකක් නිර්මාණය කරගත්තා මෙහෙම. තව එකක් නිර්මාණය කරගත්තා මෙහෙම. තව එකක් නිර්මාණය කරගත්තා මෙහෙම. අපිට graphs කිහිපයක් නිර්මාණය කරගන්න පුළුවන් spanning trees. එතකොට අපිට මෙතනදී පේන දේ තමයි අපි මෙතනදී ගත්තා 20, මෙතනදී 10, මෙතනදී 40. මේක ගත්තොත් අපිට එනවා 20 60 10. මේක ගත්තොත් අපිට එනවා 20 30 40. මම මේ graph එකේම තියෙන adjust එක විතරයි ගලවලා ගත්තේ. එතකොට මේක අපි total ගත්තොත් මේ 20යි 10යි 30යි 70යි. මෙතන 6යි 1යි 7යි 8යි 9යි 90යි. මෙතන ගත්තොත් 4යි 2යි 6යි 90යි. එතකොට මේ එක එක graph වල නැත්තම් විවිධ graph වල අපිට විවිධ weight එකක් තමයි එන්නේ. විවිධ total weight එකක්. ඒ කියන්නේ මෙතනදී අපිට spanning tree එකේ weight එකක් තියෙන නිසා මේ වගේ graph එකක් නිර්මාණය කිරීමේදී අපිට හිතන්න බොහෝ කරුණු තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් spanning tree එකක් නිර්මාණය කරද්දී graph එකට අදාළව අපි සාමාන්‍යයෙන් ගන්න දේ තමයි minimum spanning tree එක. අවම දුරකින් කොහොමද නැත්නම් අවම weight එකක් තියාගෙන කොහොමද අපි graph එකක් නිර්මාණය කරගන්නේ කියන එක. එතකොට අපි මේ ඉගෙනගත්තු concepts ටිකත් එක්ක එකතු කරලා අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි minimum spanning tree එක හොයා ගන්න ආකාරයට. ඊට අදාළව අපිට algorithms කිහිපයක් කතා කරන්න තියෙනවා. මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරනවා Prim's කතා කරනවා Kruskal කතා කරනවා. මේ වගේ algorithms කිහිපයක් කතා කරන්න තියෙනවා. ඒ විවිධ algorithm වල භාවිත කරන විවිධ concepts අපි ඒ concepts ටික එක්ක මේකේ minimum spanning tree එකක් weighted graph එකක හොයන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝස් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරේ graphs වලට අදාළව ප්‍රාථමික දැනුම ලබා ගත්තා. සහ weighted graph unweighted graphs ගැන කතා කරා. ඊට පස්සේ complete graph එකක spanning trees හොයාගන්න කොහොමද කියලා කතා කරා. Kirchhoff algorithm එක කතා කරා. සහ weighted graph සම්බන්ධව ප්‍රාථමික අපි idea එකක් ගත්තා. අපි ඉදිරි වීඩියෝස් වලදී algorithms apply කරන්නේ කොහොමද කියලා බලනවා. එතකොට ඔයාලා මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, notification bell එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට ඒ වීඩියෝස් බලලා ඔයාලට අවශ්‍ය දැනුම එකතු කරගන්න පුළුවන් වෙනවා.